හොඳයි. අද දවසේ මනෝපදේශනය බෞද්ධ මනෝපදේශනය පිළිබඳව මේ දේශනාවට මාතෘකාවක් විදිහට විශේෂත්වයක් දාගත්තේ නැත්තේ ඔබලට පොඩි පාඩමක් කියලා දෙන්න. ඒ තමයි මේ අපි හිතත් එක්ක ගනුදෙනු කරන මිනිස්සුනේ. ඒතකොට අපි නිතරම හිතත් එක්ක තමයි යන්නේ. හිත තමයි අපි හැම දෙයකටම මුල් වෙන්නේ. ඔබට සමහරක් විට හිතෙනවා ඇති මම ඔබ හිතනවා කියලා. ඒ කියන්නේ අපිට ඇත්තටම මේ ලෝකේ අපිට ඕන දේ හිතන්න බෑ පිටුතුනි. ඔබ තේරුම් ගන්න ඔබට බෑ ඔබට ඕන දේ හිතන්න. එතකොට සිද්ධ වෙන්නේ ඔබට බෑ ඔබට ඕන දේ විතරක් බලන්න. ඔබට පේන දේ බල බල ඉන්න වෙලා මිසක්. ඒක හරි ලස්සනයි. තේරුම් ගන්න. ඔබ ඔය බලනවා නෙමෙයි. ඔබ මේ අහනවා නෙමෙයි. ඔබට මේ හඬ මේ වෙලාවේ ඇහෙනවා. ඔබට මේක අහගෙන ඉන්න වෙලා. ඔබට මේක අහගෙන ඉන්න වෙලා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. එතකොට අපිට කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ මගේ පින්ගතරට මම මේ කියන එක ඇහෙනවනේ. මේ කියන එක අහන්න නැතුව ඉන්න නම් අපි කුමක් කළ යුතුද? අන්න ඒක ලස්සන ප්‍රශ්නයක්. හිතන්න දැන් මම මේ කියන එක ඔයගලන්ට ඇහෙන්නේ නැතුව ඉන්න නම් ඔයගොල්ලෝ මොකද්ද කරන්න හම්බ? ඕගලන්ට ඔහොම ප්‍රകൃතියෙන්, ඒ කියන්නේ කන් දෙකත් අරගෙන ෆෝන් එකත් ඔහොම තියෙද්දි ඔයගලන්ට බෑ මම මේ කියන එක අහන්න නැතුව ඉන්න. මොකද කන් දෙක කියන එක උපද්‍රවයක් නැතුව තියෙනවා නම් බාහිර උත්තේජනයක්. නැත්නම් මේ වෙලාවේ ඔයගලන්ට බාහිර උත්තේජනය තමයි ශබ්දය කියන එක. ශබ්දය කියන බාහිර උත්තේජනය ඔයගලන්ගේ කනේ තියෙනවා රිසෙප්ටර්ස්. නැත්නම් ඔය ශබ්ද තරංග හඳුනා ගන්න තැනක්. ඒකට බුදුදහම කියන්නේ සෝත ප්‍රසාදය කියලා. අන්නේ සෝත ප්‍රසාදයේ වැඩිලා මේ ශබ්ද තරංගය ඔයගලන්ගේ මනස දක්වා දුවනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ ක්‍රියාවලිය මම කියන්නේ ඕගොල්ලෝ ඒකට ප්‍රපංචයක් ගොඩනගනවා. ප්‍රපංචයක් කියලා කියන්නේ අපි දන්න දේවල් ඇසුරු කරගෙන අපි හිතලුවක් ගොඩනගා ගන්නවා. ඔයගොල්ලෝ හොඳම උදාහරණ තමයි ඔයගොල්ලෝ ධම්මවිජය ස්වාමීන් වහන්සේ නමක් විදිහට දැකලා දැනිලා ඇති. මම මේකේ වීඩියෝ ඕෆ් කරලානේ තියෙන්නේ. ඒතර ඔයගලන්ට පුළුවන්ද මම දැන් කොතනද ඉන්නේ? කොහොමද ඉන්නේ? මේ දේශනාව කොයි වගේ කරනව ඇතිද කියලා ඔයගොල්ලෝ මවන්නකෝ බලන්න. ඔයගොල්ලෝ හිතා ගන්න බලන්න මොකෙන්ද හිතන්නේ කියලා. මම මේ ලස්සන පාඩමක් කියලා දෙන්නේ. පුළුවන් නම් ඔයගොල්ලෝ හිතා ගන්න. හිතාගෙන බලන්න මොන පාට සිවුරක් ඇඳගෙන ඇතිද? කොතන ඉඳගෙන ඇතිද? ෆෝන් එක හෝල්ඩ් එකක තියලා ඇද්ද නැත්නම් අතේ තියාගෙන ඇද්ද? නිකන් ඔයගොල්ලෝ හිතන්නකෝ මම ෆෝන් එක හෝල්ඩ් එකක තියන් ඉන්නවා කියලා. හොඳයි කොයි වගේ හෝල්ඩ් එකකද? අන්නේම හිතන්න හොඳට. ඔන්න පේනවද? ඕගොල්ලන්ට පින්වතුනි මේ අලුත් දේවල් හිතන්න බෑ. පරණ ඕගොල්ලන්ගේ හිතට දීලා තියෙන සංඥා ටික එකතු කරලා ඒක තමයි මේ හිතේ හැටි. ඒ ටික එකතු කරලා පරණ එකේම අලුත් පිටුවක් තමයි ඔයගලන්ට දෙන්නේ. උදාහරණයක් ඔයගොල්ලෝ ෆෝන් හෝල්ඩ් එක ගැන මතක් කරා නම් බොහෝ විට ඕගොල්ලෝ ආස කරන හෝල්ඩ් එක. නැත්නම් ඕගොල්ලෝ දැකලා තියෙන හෝල්ඩ් එකක්. ඕගොල්ලෝ ඩ්‍රීම් එකක් විදියට තියන් ඉන්න හෝල්ඩ් එකක් තමයි ඔයගලන්ගේ මනසට එන්නේ. නැතුව ඇත්තටම මං ගාව මේ වෙලාවේ හෝල්ඩ් එකක් නැහැ. මම ෆෝන් එක අතේ තියන් ඉන්නේ. කොයි ෆෝන් එකද දන්නේ නැති වෙන්නේ. ඔන්න හිතන්න. අර බලන්න ඕගලන්ට හිතන්න බෑ. බාහිර උත්තේජනය කියන එක අනිවාර්යයි. ඒකින් වෙන්නේ මේ මිනිස්සු ලෝකය වරදවා ගන්න. තමන්ගේ මානෙන් ලෝකය බලනවා. හරි දේ බලන්නේ සත්‍ය බලන්නේ හෘද සාක්ෂිය කියන එක බලන්න යනවා. අන්න ඒක හරි වැරදි දෙයක් පින්වතුනි. මේක තමයි මේ ලෝකේ ගොඩාක් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. මේක ඕගලන්ටත් වටිනවා. ඒකයි මේක කියලා දෙන්නේ. හෘද සාක්ෂිය ලෝකේ හැමතිස්සෙම නිවැරදි නැත. ඒකට හේතුව මෙන්න මේ බලන්න. ඔබ හිතන්න ඌව කියන්නේ උයන්න කියන්නේ නරක අකුරක්ද හොඳ අකුරක්ද? නිකන් හිතන්න. උයන්න කියන්නේ නරක අකුරක්ද හොඳ අකුරක්ද? හරි. උයන්න පැත්තකට දාන්න. බයන්න ගන්න අඹ බයන්න කියලා අපි කියන්නේ බයන්න. බයන්න කියන්නේ හොඳ අකුරක්ද නරක අකුරක්ද? බලන්න එහෙම විශේෂයක් අපිට නැහැ. හැබැයි මම ওই දෙකම එකට එකතු කරලා ඔයගලන්ට කියනවා උඹ කියලා. ඇඟිල්ලකුත් දෙකලා කියනවා මේ උඹ එන්න එපා මෙහෙමයි කියලා.
දැන් ඔන්න උඹ කිව්වට පස්සේ උයන්න නරකත් නැහැ. බයන්න නරකත් නැහැ. හැබැයි ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳන් ඔයගොල්ලන්ගේ හිතට දාලා තියෙන උඹ කියන්නේ නරක වචනයක් කියලා. මේ උඹ කියන්නේ උදාහරණයකට ගත්තේ. ඔයගලන්ට මේකට කැමති එකක් දාගන්න පුළුවන්. ඔන්න උඹ කියන එක එකතු කරාට පස්සේ ඔයගලන්ට හිතෙනවා මෙන්න අන්න මගේ කටින් උඹ කියලා පිට වෙනවා. ඔයගලන්ගේ කනහරාම එක හිතට යනවා. ඔන්න ඕගොල්ලෝ ප්‍රපංචයක් ගොඩනගනවා. ස්වාමීන් වහන්සේ අපිට බැන්නාය කියලා. ඔන්න ස්වාමීන් වහන්සේ අපිට බැන්නාය කියලා ප්‍රපංචයක් ගොඩනගනවා. දැන් මොකද වෙන්නේ? ඊළඟට ඕගොල්ලෝ ප්‍රපංචය ඔස්සේ තර්ක කරනවා. එහෙනම් මට උඹ කිව්වනම් මම මොනවද කරන්න ඕනේ? මම ගහන්න ඕනේද? මම සොරි කියන්න ඕනේද? පාඩුවේ යමුද? අන්න ඔයගොල්ලෝ තර්ක කරනවා සිටුේෂන් එකට අනුරූපීව. ඔයගොල්ලන්ට උඹ කිව්වේ චණ්ඩියෙක් නම් ඔයගොල්ලෝ ඔළුව පහත් කරගෙන යනවා. ඔයගොල්ලන්ට උඹ කිව්වේ අහිංසකයෙක් නම් ඔයගොල්ලෝ ප්‍රහාර ලෙස නැවත මේ මට උඹ ගන්න එන්න එපා කියලා කියනවා. ඕක තමයි ලෝකේ හැම දෙනෙක්ගේම ක්‍රියාකාරීත්වය. ඇහැ හරහා තේමයි. ඒතර ඔයගොල්ලෝ පාරක යනවා. හොඳ බල්ලෙකුයි අපි හිතමු ජර්මන් ෂෙපර්ඩ් කෙනෙකුයි වල් බල්ලෙකුයි එනවා. සමාජ සම්මතයේ හැටියට. ඕගොල්ලෝ දැන් කවුරුත් කැමති ඉන්නේ ලස්සන ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් දකින්න කනේ ඉඳන් රෝම ගස් වැටිලා තියෙන. හැබැයි වල් බල්ලෙක් කුණු වෙලා ගිහින් දකින්න කවුරුත් කැමති නෑනේ. දැන් ඕගලන්ට පුළුවන්ද මම ඇහත් පෙන්වන්න යන්නේ. ඕගලන්ට පුළුවන්ද මගේ ඇසට ජර්මන් ෂෙපර්ඩ් විතරක් පෙනේවා වල් බල්ලා නොපෙනේවා කියලා කියන්නේ. ඒක හිතන ඕගලන්ට පුළුවන් ද එහෙම කරන්න බෑ. අන්න වෙනවද? පේන එක බල ඉන්න වෙලා. ඇහෙන දේ අහා ඉන්න වෙලා. මේක මේ හිල් තියෙනවා. ඒ වගේ ඇතුලින් යනවා. දැනෙන ගඳ සුවඳ හැම එකක්ම දැනගෙන ඉන්න වෙලා. මේ බේරේව ගාවින් යනකොට බේරේව කිව්වහම මේ දවස්වල ඕගලන්ට මරුයි. නමුත් බේරේව ගාවින් යනකොට අපිට බෑනේ මේ නහයට කියන්නේ මේකේ ගඳ බලා ගන්න එපා කියලා. අපිට පුළුවන් ලේන්සුවක් නහයට තියාගන්න විතරයි. අපිට බෑ මේකේ ගඳ බලන්න එපා කියලා කියන්නේ. අන්න බලන්න නැහැ. දිවත් එහෙමයි. දිවට වැටෙන රස විඳින්න වෙලා. ඒකයි බෙහෙත් පෙත්තක් බොද්දි අපි දිවේ තියන්නේ නැතුව උගුරටම දාගන්න. සමහරක් විට. මොකද අර දිවට වැටුනොත් තිත්ත දැනෙනවා කියන එක පින්වතුනි ඕන කෙනෙක්ට වෙන දෙයක්. මේ රිසෙප්ටර්ස් තියෙන. කයත් එහෙමයි කවුරු කෙනෙක් කෙනිටුවොත් අපිට රිදෙනවා. දැන් බලන්න මේ ඕගොල්ලෝ මිනිස්සු ගැන පැත්තකට දාන්න. ඔබ අසරණයිද නැද්ද? ඔබට නැද්ද පොඩි අසරණකමක්? මම මේක කියද්දි දැනෙන්නේ නැද්ද දෙයියනේ අපි මේ ගල් වගේ ඉන්නවා. රූප අපිව විනිවිද යනවා. ශබ්ද අපිව විනිවිද යනවා. ගන්ධ අපිව විනිවිද යනවා. යන එකට එරෙහිව අපි ක්‍රියාත්මක වෙනවා. ඔන්න බේරේව ගාගෙන යනවනම් අපිට ලේන්සුවක් ඕනේ නහය වහගන්න. හොඳ නැති ශබ්දයක් එනවනම් අපි අත් දෙක කනට ගෙනියන්න ඕනේ. ඒත් එක්කම හොඳ නැති රූපයක් පෙවුනොත් අත් දෙකයි තියෙන්නේ. කතරගම දෙයියන්ට වගේ අත් 12ක් නැහැනේ. කන් දෙක වහගෙන ඇස් දෙකත් වහගන්න බෑ. ඒ නිසා ඇඟිල්ලක් කනට තියලා ඉතුරු ඇඟිල්ල ඇහැට තියාගන්නවා. ඒ ASCII ගඳකුත් ආවොත් නහයට මුකුත් කරන්න බෑ. කූඹියෙක් කෑවොත් අන්න කහන්න අතකුත් නැහැ. ඕගොල්ලෝ ඇත්තටම ඕගොල්ලන්ගේ කයත් එක්ක මේ ලෝකෙ විඳින්නේ දුකක්. ඕගොල්ලෝ මේ කයත් එක්ක ඔට්ටු වෙනවා. මේ කයට හොඳ රූප පෙන්වන්න විතරක් ඕගොල්ලෝ ඔට්ටු වෙනවා. හොඳ ශබ්ද විතරක් අස්සන්න ඕගොල්ලෝ ඔට්ටු වෙනවා. හොඳ ගඳ විතරක් දෙන්න ඕගොල්ලෝ ඔට්ටු වෙනවා. හොඳ රස විතරක් දෙන්න ඕගොල්ලෝ ඔට්ටු වෙනවා. හොඳ ස්පර්ශ විතරක් දෙන්න ඕගොල්ලෝ ඔට්ටු වෙනවා. ඕගොල්ලෝ හොඳ ඒවා දෙන්න ඔට්ටු වෙනවා වගේම ඔට්ටු වෙනවා. හොඳ නැති රූප අයින් කරලා දාන්න. ප්‍රිය නැති ශබ්ද විසික් කරලා දාන්න. ප්‍රිය නැති ගන්ධ දුරු කරලා දාන්න. දැන් හිතන්න අපි හොඳ දේවල් විඳින්න විතරක් පුරුදු වෙච්ච මිනිස්සු නෙමෙයි නරක දේවල් අයින් කරන්නත් පුරුදු වෙච්ච මිනිස්සු. ඒකයි කාමරයකට යනකොට අපි දැන් හිතන්න එයා ෆ්‍රෙෂ් එකක් පාවිච්චි කරනවා කියලා. කාමරයකට එයා ෆ්‍රෙෂ් එකක් ගහන්නේ ඇයි අපිට කැමති සුවඳ පවත්වා ගැනීම පිණිස අපි වැඩ කරන්න ඕනේ. තේරෙනවද මම කියන්නේ? ඔන්න මිනිස්සු ඉගෙන ගන්න, හම්බ කරන්නේ, මේ සල්ලි හොයන්නේ, මේ ඔක්කොම කරන්නේ පින්තුණි තමන්ගේ ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට මේ ආධ්‍යාත්මික ආයතන වලට පේන හොඳ දේවල් ටික කන්ටිනියු කරගන්නත් නරක දේවල් ටික අයින් කරගන්නත් ඕගොල්ලොත් ඔය යුද්ධේ හිර වෙලා ඉන්නවා සෑම මිනිස්සුම ඔය යුද්ධේ හිර වෙලා ඉන්න අය. ඔකින් ගැලවෙන්න පුළුවන්. කෙනෙක් මේ තුන් ලෝකේ නැහැ. ඔය යුද්ධේ ඉන්නකොටම ඔන්න බලන්න මිනිස්සු ස්ට්‍රෙස් වෙන්නේ හේතුව. ඇත්තටම මේ මගේ කියවීමට අනුව නම් මා විශ්වාස කරන විදිහට මගේ කියවීමට අනුව නම් මේ
ડિપ્રેશન කියලා කියනවනේ. ස්ට්‍රෙස් වෙනවා කියලා කියනවනේ. මේවා මේ විද්‍යාවෙන් සමහරක් ඒවා තියෙනවා ડિප්‍රෙෂන් එක කියලා කෙලවරටම ගියේ ඒවා. දැන් මානසික ආතතිය මානසික රෝගයක් බවට පත් වුණාට පස්සේ ස්නායු වලින්ම දුර්වල කරන්න ඕනි තැන් එනවනේ. ඒ වගේ තැන් බෙහෙත් පෙත්තකින් හොඳ කරන්න අවශ්‍යයි. දැන් සාමාන්‍යයෙන් ලෝකේ කියවීමක් තියෙනවා මේ හතරෙන් ප්‍රමාණයකට මට මතක නැහැ. ඇත්තටම මේ අපේ ගායනයේ හිටියනම් ඔක හොඳට කියලා දෙයි මේ මට හරියට මතකද හතරෙන් තුනකට විතර මේ මානසික ව්‍යාධි කියන එක තියෙනවා. ඇත්තටම ඒවා මේ මානසික ව්‍යාධි නෙමෙයි. යන්නේ ඒකයි අපි තේරුම් ගත යුත්තේ. ඔයගොල්ලෝ මංගාවට දුවගෙන අඬාගෙන ආවොත් ස්වාමීනි මගේ මහත්තයා මැරලා අවුරුද්දයි මට තාම මතක් වෙනවා කියලා ආවක මානසික ලෙඩක් කියලා බෙහෙත් දෙන එක නෙමෙයි මම කරන්නේ. ඇත්තටම ඒක මානසික ලෙඩක් නෙමෙයි. මං හොඳ උපමාවක් කියන්න. මට කතා කරා පහුගිය දවසක අම්මා කෙනෙක්. කරලා කිව්වා මම ඉතින් මේක ස්වාමීන් වහන්සේ නමක් විදිහට හරිම ගෞරවයෙන් ඔයගලන්ට කියන්නේ මගේ පින්වතුන්ලා මේ පොඩ්ඩක් මේක ගෞරවපූර්වකවම ගන්න. අම්මා කිව්වා මේ මගේ පුතා මේ හොඳ නැති චිත්‍රපට බලනවා. ඔහොම මට කිව්වා හොඳ නැති චිත්‍රපට බලනවා. ඒකෙන් යාව ගලව ගන්න ඕනේ මට. ඒක යාට මානසික ලෙඩක් වෙලා තියෙන්නේ කිව්වා. එහෙමම කිව්වා ඉතින්. මං ඊට පස්සේ පුතාට වයස කීයද? අවුරුදු 16යි. ඒක ඇත්තටම උග මානසික ලෙඩක් නෙවෙයි ඒක ගලවා ගත යුතු නරක පුරුද්දක්. ඒක වෙන කතාවක්. හැබැයි මේ ලෝකේ කැරකිලා තියෙන එකත් එක්ක ඒකට එක එක නමක් දෙන්න පුළුවන් ඕන එකක්. කවුරු හරි කෙනෙක් දකුණු කකුලට වම් අත දානවා මිසක් දකුණු කකුලත් එක්ක දකුණු අත දාන්නේ නැහෙනි. එතකොට අපිට කියන්න බෑ ලෝක සම්මතයක් නැහැ දකුණු අතට දාන්න ඕනේ වම් කකුලමයි කිය. ඒක මිනිස්සු පුරුදු වෙච්ච පහසුව බැලන්ස් එක තියෙන හැටි. හැබැයි කෙනෙක්ට ඕන නම් දකුණු කකුලයි අස්වාභාවික ලෙස දකුණු අතයි දාන්නත් පුළුවන් නේ. අත් දෙක වනලා යන්නත් පුළුවන් අත් දෙක නොවන යන්නත් පුළුවන්. ඒතර අපි කොහොමද නිර්ණය කරන්නේ මේක මානසික ගැටලුවක් කියලා. මේ මම මේක කිව්වේ පින්න මේ තමයි මිනිසාගේ අවශ්‍යතාවය. හැම මිනිහෙක්ම දඟලන්නේ මේ ලෝකෙ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න දෙකයි. ඕන මිනිස්සෙක්. ප්‍රශ්න දෙකයි. ඒ තමයි කැමති රූප ටික ලබා ගන්නේ කොහොමද? අකමැති රූප ටික අයින් කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. මිනිස්සුන්ට පිස්සු හැදෙන්නේ ওই නිසා. කැමති දේ නැතිවීම නිසා. අකමැති දේ ලංවීම නිසා. මිනිස්සු වහබොන්නේ ওই නිසා. මිනිස්සු ජීවිතේ නැති කරගන්නේ බලන්නකො එක්ක කැමති දේ නොලැබීම නැත්නම් අකමැති දේ ලැබීම. ওই දෙකෙන් එකක්. ඒතර අපි තේරුම් ගත යුතුයි මේවා මිනිස්යාගේ අවශ්‍යතා. මිනිස්යා සැකසීලා තියෙන හැටි. උපදේශනක විදියට උපදේශනය කරන අය විදියට ඇත්තටම මම පින්වත්නි දකින්නේ මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම උපදේශකවරයා තමයි මනෝ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ උපදේශන ක්‍රමවේදය මාර ගැඹුරුයි. හරි වෙනස්. උන්වහන්සේ චූලපන්තකව රහත් කරනවා රෙද්දක් අතට දීලා රජෝහරණම් කියලා පිරිමදින්න කියලා. හිතන්න උන්වහන්සේට රහත් වෙන්න දෙන කමඨාන ඒක. උන්වහන්සේ කිසාව මහාන කරනවා රහත් කරනවා දරුවගේ මිනිහත් එක්ක ගෙවල් ගානේ අබ හොයන්න යන්නදී. බලන්නකෝ උන්වහන්සේගේ උපදේශන ක්‍රමය. උන්වහන්සේ අඟුලිමාලව නවත්තනවා මේ මිනිමරුවව. මම නැවතිලා ඉන්නේ අඟුලිමාල ඔබත් නවතින්න. යන ගමන් කියනවා මම නැවතිලා ඉන්නේ කියලා. බලන්න උන්වහන්සේගේ උපදේශන ක්‍රමය. ඒතර උන්වහන්සේ ඔය එක තැනක තියෙනවා මේ ඕලහර ඇති ඔය උරුවේල කාශ්‍යප ගයා කාශ්‍යප නදී කාශ්‍යප මේ තුන්බෑ ජටිලයන්ව පහදවාගෙන සසුනේ මහාන කරන්න එර්දි ප්‍රාතිහාර්ය දහස් ගාණක් පෑවා කියලා. බලන්න මේ ලෞතුරු බුදු කෙනෙක් නේ බණපද කියලා ඕනනම් රහත් කරන්න තිබ්බා. හැබැයි උන්වහන්සේ එර්දි ප්‍රාතිහාර්ය හද්ද බොහෝ ප්‍රමාණයක් දහස් ගාණක් පෑවයි කියලා දක්වනවා කියලා. බලන්න උන්වහන්සේගේ තිබ්බ මිනිස්සු හඳුනා ගැනීම. උන්වහන්සේ දන්නවා මිනිස්සුගේ අවශ්‍යතාවය මොකක්ද කියලා. උන්වහන්සේ පස්වග මහණුන්ට දවස් 5ක් බණ කිව්වා සෝවාන් වෙන්න. 5 දෙනෙක්ව සෝවාන් කරන්න දවස් 5ක් ගත්තා. 6 වෙනි දවසේ අනන්ත ලක්ෂණ සූත්‍රයේ දේශ 5 දෙනෙක්ව නිවන් දක්වන්න දවස් 6ක් ගත්තා කිව්වහම පින්වතුනි.
බලන්න උන්වහන්සේගේ අර මිනිස්සුන් හඳුනා ගන්න හැටි. දැන් මංගාවට කවුරු හරි කෙනෙක් ඇඳුම් ඇතුවාවත් නැති බෑවත්. බුදුරණාහිගේ ආතාවනේ පටාචාර මට ඒක මතක් වුණා. අපි ඒගොල්ලන් උපදේශනය කරනවා මිසක අපි කියන්නේ අපෝ ලැජ්ජ නැද්ද පන්සලට එන්න ඕම ඔය ඇඳුම් ඇඳගෙන යනවා යන්න. මේක ඇත්තටම මේ අපේ පන්සලේ නෑ කොට ඇඳුම් ඇඳගෙන එන්න එපා සංවර වැඳන් ඉන්න කියලා බෝඩ්. ඒවා ඇවිල්ලා මිනිස්සුන්ගේ ආකල්ප සම්පත්තිය හදන්න ඕනි තැන් මිසක් බලහත්කාරකම් කරන්න ඕනි තැන් නෙමෙයි. මගේ අදහස. ඒවා ඇවිල්ලා මේ මිනිස්සුන්ගේ ආකල්ප සම්පත්තිය. විශාකාව තමන්ගේ මේඝ පළඳනාව ගලවලා ගියේ බුදුරන් වහන්සේ ජේතවනාරාමේ ගාව බෝඩ් එකක් ගහලා තිබ්බේ නෑ. එනඋන් මාළගොල්ල වල වරෙල්ලා කියලා. උන්වහන්සේ කරේ ආකල්ප සම්පත්තිය හැදුවා ලෝතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව. කීර්ති සද්දෝ අබ්බුග්ගච්ඡති. කීර්ති શબ્දයක් පෙන්නන උන්වහන්සේ මේ නිහඬකමට කැමති කෙනෙක්. උන්වහන්සේ වැඩි විචූරණ වලට කැමති නැති කෙනෙක්. අන්න බලන්න විශාකා මේක පළඳනාව ගලවලා ගියා. එතකොට අපි කල යුත්තේ ඔන්න ඔයගලන්ට වැදගත් පොයින්ට් එක මේක. අපි කල යුත්තේ ලෝකයට නීති දැමීම නෙමෙයි. මේ ඇඳන් ඉන්න එපා අර වැඳන් ඉන්න. ඔහොම කරන්න එපා මෙහෙම කරන්න. මහත්ය බයිනකොට ඉවසන් ඉන්න. ඒවා නීති. නෝනා බයිනකොට ඉවසන් ඉන්න. දරුවා මුරණ්ඩු වියන් ඉවසන් ඉන්න. දරුවා ඉගෙන ගන්න නැත්තම් ඉවසන් ඉන්න. ඒවා නීති. ඒවා මිනිස්සුන්ට කරදරයි. දරුවගේ සම්බන්ධතාවයක් තියෙනවනම් ඕක අදම අයින් කරගනින්. ඒවා නීති. මනෝපදේශනය කියලා කියන්නේ නීති දාන එකට නෙමෙයි. එනයි ඉතින් මනෝපදේශකවරයෙක් වෙන්න ඕනේ රජ කෙනෙක් වෙනවා නීති දාගෙන යන්නේ. හරිද? දරුවන්ට මුකුත් කරන්න එපා අර කරන්න එපා මේක කරන්න එපා කියලා. ජනාධිපති කෙනෙක් වෙන්න පුළුවන්. උපදේශනය කරනවා කියන්නේ කුමක්ද? අන්න ඒක හඳුනා ගැනීම වැදගත්. උපදේශනය කරනවා කියන්නේ නීති දැමීම නෙමෙයි. අර මනස කියන එක හරි ෆ්ලෝ එකකට ගන්න උපකාර කරන. හරි ෆ්ලෝ එකකට ගන්න උපකාර කරන. එතන ඔයගලන්ට තේරෙන්නේ නැහැ. මේක ඇත්තටම මේ ඕගලන්ට ඕගලෝ ගාවට එන රෝගියෙකුට මානසික ප්‍රශ්නයක් තියෙන කෙනෙක්ව උපදේශනය කරන්න විතරක් නෙමෙයි වටින්නේ. මේක ඕගලන්ගේ පෞල් ජීවිතයටත් වටිනවා. මේක ඕගලන්ගේ දරුවව හදන්නත් වටිනවා. මේක ඕගලන් ඇසුරු කරද්දී අසල්වැසියොත් එක්ක ජීවත් වෙන්නත් වටිනවා. හිතන්න අසල්වැසියා අපි ඉස්සර දැන් දන්නවා කොළඹ තියෙන්නේ මේ ගෙවල් දෙකට මැදි වෙච්ච එක බිත්තියක්. ඒ කියන්නේ එක ගෙයක් හදාගත්තට පස්සේ ඒ බිත්තියට අල්ලලා තමයි ඊළඟ ගේ හදන්නේ. ඒ බිත්තියට අල්ලලා ඊළඟ ගේ, ඒ බිත්තියට අල්ලලා ඊළඟ ගේ. එහෙමනේ හැදෙන්නේ කොළඹ ගෙවල්. සිතාරකෝ මගේ ගෙදර මට බිත්ති දෙකක් තියෙනවා. වම් පැත්තේ දකුණු පැත්තේ. දෙකම මම හැදුවේ. ඒකට එහා පැත්තේ ගෙවල් දෙකේම ඒගොල්ලන්ට තියෙන බිත්ති 3යි. හතරවෙනි බිත්තිය මගේ. ඒගොල්ලෝ වහලක් ගහනවා. ගහනකොට අපේ ගෙදර පැත්තට ඕක වැටෙනවනේ. අපේ බිත්තියට එන ගහන්න පුළුවන් ඒගොල්ලෝ. අපේ බිත්තිය ඔරලෝසු ගහ ගන්න පුළුවන්. දැන් මට පුළුවන් මේකට දෙවිදියකට රියැක්ට් කරන්න. මට පුළුවන් මේකට ප්‍රතිචාර දෙවිදියකට දක්වන්න. එකක් තමයි මේ අපේ ගෙවල් පැත්තට එන වහලා දාගන්න එපා උඹලා. අපේ බිත්තියට එන ගහන්න එපා. මෙහිමයි කින්ද මන්ද කියලා ඔන්න සැර කරන්න. එහෙම වුණොත් දැන් සැර කරා කියලා හිතන්න. කරා ඔයගලන්ට හැදෙනවා කොරෝනා. මුළු ගෙදරම කොරෝනා ඔන්න අයිසොලේට් කරලා ඉන්නවා ගෙදර. ඔයගලන්ට කෑම ටිකක් දෙන්න කෙනෙක් ඔයවත් ඉන්නවා. දැන් අද ඕව නෑනේ. ඉස්සර මලගියක් වුණාම බලන්න මේ අපේ සමාජයට මගහැරිච්ච තැන්. ඉස්සර මලගියක් වුණාම එහා පැත්තේ ගෙදරින් ටක් ගාලා ඉදිරිපතලා අපි සෑන්ඩ්විච් දෙන්නම්, අපි බත් දෙන්නම්, අපි හෙට උදේට පාන් දෙන්නම්, අපි බීම හදලා දෙන්නම්, අපි වල කපලා දෙන්නම්. ඔන්න. දැන් වල කපන තැනට අරක්කු බෝතලයක් යවන්න ඕනේ. උයන උන්ට අරක්කු බෝතලයක් දෙන්න. ඒ කියන්නේ අර සමාජමය බැඳීම ගැලවිලා ගිහිල්ලා නේ සාමාන්‍ය ජීවිතයක්. මොකද මිනිස්සු නීති දා ගන්නවා. එහෙමයි උඹලා බල්ලා අපේ ගෙදරට එවන්න එපා. උඹලා කොල්ල ක්‍රිකට් ගහනකොට අපේ ගෙදර බෝලේ ඇවිල්ලා වදිනවා. නීති. දරුවගේ පිගාන හොදන්න දාන්නේ නීතියක් අම්මා. මේ කෑවනම් ගෙදර ඉන්න හැමෝම පිගන් හොදන්න ඕනේ. ඔන්න මනෝපදේශකවරු ඒ වුණාට කතා කරනකොට. අම්මත් මනෝපදේශකයෙක් අම්මේ. තාත්තත් මනෝපදේශකයෙක් තාත්තේ. ටීචර්ත් මනෝපදේශකයෙක්. වෛද්‍යවරයා මනෝපදේශකයෙක්. හාමුදුරුවෝ මනෝපදේශකයෙක්. සහතිකේ නෙමෙයි. ඒගොල්ලන්ට මිනිස්සුන්ගේ මනසත් එක්ක ගනුදෙනු කරන්න තියෙනවා. අම්මා දරුවත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. තාත්තා දරුවොත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ දායකයොත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ගුරුවරයා ශිෂ්‍යයෙක්ව ගනුදෙනු කරන්න ඕනේ. ඒතර නීති වලට වඩා අන්න බලන්න නීති නැතු උපදේශනය කියන්නේ කොයි පැත්තටද යන්නේ කියලා. අපිට අපේ ගෙදර කොල්ල ක්‍රිකට් ගහනවා. බෝලේ අපේ ගෙදර ජනේලෙ වදිනවා ඇවිල්ලා. මට බයයි ජනේලෙ කැඩෙයි කියලා.
මට ඕන නම් ළඟට ගිහිල්ලා මේ උඹලා මෙතන ක්‍රිකට් ගහන්න එපා මේව ක්‍රිකට් ගහන්න තැන් නෙමෙයි. ඔන්න එතකොට ඒ කොල්ලට තරහ යනවනේ. ඒ කොල්ල රැයට ගලකින් හරි ගෙදර වහලට ගහන්න පුළුවන්. ඔන්න ඒකනේ එහෙම කරන්නේ. රකින්නේ නැහැ ඔයගලන්ගේ ගෙදර. හැබැයි අපි ඒ කොල්ල ළඟට ගිහිල් හරිද මම කියන්නේ බීම් එකක් දීලා මගේ පුතේ ක්‍රිකට් ගැහුවට කමක් නැහැ. හරිද මමත් එන්නම් පුළුවන් වෙලාවක. හැබැයි මහත්තයෝ අතන ජනේල්ල තියෙන නිසා ඒ පැත්තට ගහන්න නැතුව මගේ පුතාලට පුළුවන් නම් චූට්ටක් මේ පැත්තට නැත්තම් පුතේ අපි පොඩ එහාට ගිහිල්ලා ගහමු. නැත්තම් ආන්ටිගේ ජනේලෙට වැදුනොත් සල්ලිත් නෑනේ මම තනියෙන් ඉන්නේ මහත්තයෝ. ක්‍රිකට් නම් ගෙවුවට කවන්නේ මමත් ඕගලන්ට පුළුවන් වෙලාවක බෝලයක් ගෙනල්ලා දෙන්න. මෙන්න උපදේශනේ. දැන් අර කොල්ල මොකද කරන්නේ? ඒ කොල්ල පින්වතුනි අනිත් යාළුවන්ටත් කියනවා මේ අර ඇන්ටි පව් මට ඇවිල්ලා මෙහෙම කෝ අපි යන් අර හෙට. අන්නේ යනවා. ඔබ ගෙදර නැති වෙලාවක ඔබේ මල් පෝච්චියක් කවුරු හොරකම් කරන් යන්නේ නැහැ. ඔය කොල්ල දකින්න. ඔය කොල්ලා ඕක පරිස්සම් කරලා දෙනවා. පරිස්සම් කරලා දෙනවා. දැන් ඔය වෙන රටවල් වල ගොඩක් වෙලාවට වෙන රටවල් තියෙනවා. දැන් අපි හිතමු අපි ගමු ඩුබායි කියන රට. ඒතර ඩුබායි කියන රටට ඇයි අපිට පේන්නේ නැත්තේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එනවා. ඇයි අපි වගේ මේ පිස්සු නටන රටවල් වලටම ඕවා එන්නේ. හේතුව මේ ඒ රටවල් වල තියෙන උපදේශන. ඒගොල්ලෝ ත්‍රස්තවාදීන් උපදේශනය කරනවා. හරිද අපේ රටට ගහන්න එපා මේ රට විදේශික වෙන රටක් අපි උඹලට අවශ්‍ය දේවල් දෙන්නම් මෙහෙමයි අපි අතර සම්බන්ධතාවයක් තියාගමු ඒ තමයි ත්‍රස්තවාදී උපදේශනය කරන්නේ තමන්ගේ දරුවා උපදේශනය කරන්නේ පිගාන කෑවනම් අනිවාර්යෙන් හොදන්න ඕනේ ඒක මේ ගෙදර නීතිය එහෙම නෙමෙයි පුතාව ගෙනල්ලා කියන්නේ මගේ රත්තරන් පුතේ අම්මා උඹ පොඩි කාලේ ඉඳන් දුක් විඳා දැන් අම්මගේ අත්පය රිදෙනවා අම්මා තාම උයලා දෙනවා මගේ මහත්තයාට පුළුවන්නේ බත් එක කාලා පිගාන හොදන්න ඕනේ අඩුම සිංක් එකේ ඇරලා වතුර ටිකක් දාලා යන්න කොක වේලෙන්නේ නැති වෙන්න. හරිනම් දැන් ඔබ ලොකුයිනේ. මං දැන් වයසයිනේ. පුළුවන් නම් මගේ පිගානත් එක්ක ඔබ නේද හොදන්න ඕන. අන්න උපදේශනේ. අන්න උපදේශනේ. ඉතින් මේ උපදේශනියට වචනම ඕනේ. ඉඟි බිඟිත් පුළුවන්. මට මතකයි අපේ තාත්තා එක දවසක් කනවා. මමත් අපිත් කනවා. කනකොට තාත්තා නිවුස් බල බල කකා හිටියා. මම කියන්නේ එක අවස්ථාවක්. නිවුස් බල බල කකා හිටියා. තාත්තට එකපාරට ඉක්කාවක් වැටෙන්න ගත්තා. හිර වුණා මේක ටිකක්. තාත්තගේ ඇස් වලින් කඳුළු ආව මට මතකයි. හැබැයි තාත්තා තමන්ගේ අතින් පපුව අත ගාලා එයා ඒක තාත්තෙක් විදිහට දරාගත්තා. එයා අපි උපදේශනය කරා නිහඬව. එදා ඉඳන් අද වෙනකන් අපේ ඉස්සරහ ස්වාමීන් වහන්සේ නමක් දානි වැළඳුවත් මම ලොකු ස්වාමීන් වහන්සේ කියලා නෑ පින්වතුනි. පුණ්ණාන්සේට වතුර එක තියනවාද කියලා බලලා තමයි අදටත් මම දානි වළඳන්නේ. මහන්සේලාගේ ගාව වතුර එක තියනවාද කියලා බලලා තමයි මම මගේ කෝප්පේ හරි ලං කරනවා මේකෙන් වළඳන්න ආයස්පා කියලා. හදිසියක් වුණොත්. එදා අර උපදේශනීය කියන එක හරි වටිනවනේ. නැත්තම් එදා තාත්තා කිව්වනම් මෙහෙමයි වතුර එකක් දෙන්න එකෙක් නෑ මං උදේ ඉඳන් මේ මහන්සේලා ගෙදර එනවා. අදටත් අපිට වතුර එකක් දෙන්න හිතෙන්නේ කාටවත්. ඔන්න උපදේශනය සහ නීති පැනවීම දෙකක්. අන්නේ දෙක වෙනස්. උපදේශනය සහ නීති පැනවීම. එතකොට තමන්ගේ දරුවා වෙනත් සම්බන්ධතාවයක් හදාගන්න. ඒ දරුවාගේ ඇඟ උඩ නගින්න යන්න එපා. උඹ මේක අද ඉඳන් නවත්තන්න ඕනේ. අද ඉඳන් නැවතුනේ නැත්නම් උඹව මරනවා, ෆෝන් එක ගන්නවා. එහෙම බෑ. මම මේ ප්‍රැක්ටිකල් කියලා දෙන්න පිඟුතුනි කාරණාවක්. එතකොට ඕගලන්ට අනිත් අයගේ ප්‍රශ්න හඳුනාගෙන නීති පැනවීම කියන එක පැත්තකට දාලා මෙන්න මේ ෆ්ලෝ එක හදලා දෙන්න පුළුවන්. ෆ්ලෝ එක. මංගාවට ඔය සමහර දරුවෝ ප්‍රශ්න උස්සන් එනවා අම්මලා දරුවන්ගෙන්. මම කියන්නේ අම්මා බය නැතුව පුළුවන් නම් ගෙනල්ලා මාව එක දවසක් හම්බ වෙන්න දෙන්න. මම ඕක පැය භාගෙන් හදලා දෙන්න. එක දවසක් මාව හම්බෙන්න කියන්නකෝ ඇවිල්ලා. අන්න උපදේශනේ. අන්න දරුවා අනවශ්‍ය සම්බන්ධතාවයක් අම්මට අහු වෙනවා. අම්මා එක පාට ඇඟේ නගින්න යන්න හොඳ නැහැ. අම්මා කරන්න ඕනේ පුතේ මෙහෙ ඉන්නකෝ ඉඳ ගන්නකෝ. දැන් මට මෙහෙම එකක් ආරංචි වුණා. ඇත්තද නැත්තද මම දන්නේ නැහැ. නමුත් මට කමක් නැහැ. කෙල්ලගේ වයස හරිනම් අර මං කිව්වා අවුරුදු 16 දී අර වගේ තත්යකට යනවා කියන එක මානසික රෝගයක් නෙමෙයි. ඒක සමාජයේ හැටි. අපි තේරුම් ගන්න ඕනේ අම්මලා ඔබ දැන් ලොකුයි. මට ඒකේ ප්‍රශ්නයක් නෑ. ඔබ කවදාද දවසක කසාද බඳලා යන්නේ නැත්තේ මං උඹව නාකි වෙනකන් ගෙදර තියාගන්න නෙමෙයිනේ. හැබැයි ඔබ බලපන් ඔබ මේ දැන් තියෙන හිතේ ආසාවට වහල් වෙන්න නෙමෙයි. අන්න අපි කියලා දෙනවා. ඔබ බලපන් පුතේ උඹට ජීවත් වෙලා දරුවෙක් හදාගෙන නැත්තම් හැමදාම පුෂ් බයිසිකල් වල බයික් කටු වල නැගලා යන්න වෙන්නේ.
හරි යමක් කමක් තියෙනකොට යමක් කමක් කියන්නේ මේ සල්ලි පස්සේ යන්න කියනව නෙමෙයි. නමුත් ඉතින් මේ හොඳට හදලා කෙල්ලව හිඟා කන්න දෙන්න නෙමෙයිනේ. එහෙම නෙමෙයිනේ. අඩුම හිඟා කන්න දුන්නත් කමක් නැහැ. වීරිය ශක්තිය සනීපය තියෙනවා. නෙමෙයි මේ කොල්ලෙක්ට අනිවාර්යෙන් තමන්ගේ වත්කමක් තියෙන්න ඕනේ. ඒක දෙකක් නේ. කරන වෘත්තිය නෙමෙයි පදනම් වෙන්නේ. එක වෙල්ලා මේ හකුරු විකුණලා හරි බුලත් විකුණලා හරි තමන්ගේ ස්ථාවර භාවය තියෙන්න එපා. අන්න ඒක කියලා දෙන්න. උඹට නැත්තම් ඉතින් හැමදාම මේ විදිහට තමයි ඉන්න වෙන්නේ. ඈ දරුවෙක් හදාගත්තත් ඌට යන්න වෙන්නේ නූගත් ඉස්කෝලේකට. ඊට පස්සේ ඌත් නූගත්කමට හැදිලා ඒ ප්‍රශ්නෙත් ඔබට තමයි ආයේ එන්නේ. ඊට පස්සේ දරුවත් එක්ක සමහර විට එළියට බහින්න සිද්ධ වෙයි. මෙන්න මෙහෙම ඇයට නොපෙනෙන අර ඈත අනාගතය පෙන්වලා දෙන්න. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. කෙල්ලම තමන් හොඳ කල්පනාවකට වැටිලා. ඇයි අපි බෙහෙත් එක ගහලා තියෙන්නේ? වැඩ කරන්නේ පස්සේ. වැටිලා සතිය දෙකකින් බලන්නකො මොකද වෙලා තියෙන්නේ කියලා. සතිය දෙකකින් කෙල්ලත් එක්ක කතා කරන ඔබ මං අර කියපු දේ ගැන තීරණයක් ගත්තද? අර කෙල්ලට වෛරයක් නැහැ. ඒ කෙල්ල තරහ ඇති කරගෙන. ඒ කෙල්ලට තියෙනවා ලස්සන කියවීම. ඇත්තම් මේ අම්මා කියපේක මට තේරුණා අම්මට බොහොම පිං. මේක එහෙම නෙමෙයිනේ. මගේ පින්වතුන්ලා කෙලිම දුවගේ කරේ නැග්ගාට පස්සේ දුව තව මුරණ්ඩු වෙනවා. ඕගොල්ලොන්ට බෑ අවුරුදු 16ක කෙල්ලෙක්ගෙන් ෆෝන් එකක් කරන් එයාගේ සම්බන්ධතාවය නවත්තන්න. එයා ඕගොල්ලන්ගේ S2යි කන් දෙකයි ඔක්කොම හතරම වහලා එයාට ෆෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඕගොල්ලෝ පාවිච්චි කරලා නැද්ද එහෙම? කරලා තියෙනවනේ. ඒතර ඒ අපි මේ 2G 3G තියෙන කාලේ දැන් මේ 4G 5G වලින් වැඩ කරන්නේ. ඉස්සර අපිට තිබ්බේ ඩොංගල් දැන් තියෙනවා Wi-Fi router. එතකොට අපි කොහොමද ස්මාර්ට් වොච් එකක් තියෙනවා. සමහර අම්මලා දන්නේ ඉස්කෝලේ වැඩක් කියලා කම්පියුටර් එක ඔන් කරගත්තට පස්සේ කොච්චර මොනවද කරන්න බැරියද? අන්න. ඒ නිසා අපි අර තරහ අරගෙන ලෝකෙට නීති පනවන්න යෑම කියන එක පැත්තකට දාන්න. මොකද හැම මිනිහෙක්ම උත්සාහ කරන්නේ තමන්ගේ ආයතන ටිකට හොඳ දේවල් දෙන්න. අපි මිනිස්සුන්ගේ අවශ්‍යතාවය හරියට අඳුරගෙන අපි කල යුත්තේ කුමක්ද නොකල යුත්තේ කුමක්ද කියලා හරියට අඳුරගෙන අපි තේරුම් ගන්න ඕනේ. අපි කල යුත්තේ උපදේශනීය මිසක් නීති පැනවීම නෙමෙයි. හැම කෙනෙක්ම ස්වාධීන. අපිට බෑ ස්වාධීන ජීවිත අස්සට පයින්න. අපිට පුළුවන් එයා යන පාරේ හිතන්නකො මංගාව කෙනෙක් මහාන වෙනවා. ඒතර මේ මහාන වුණාට පස්සේ මම යාව රොබෝ කෙනෙක් කරන්නේ නැහැ පින්වතුනි. ඒ කියන්නේ මට ඕනේ නීති රීති දාලා හදවන්නේ නැහැ. එයාගේම ක්වොලිටි එයාගාවම තියෙන ක්වොලිටිස් ටිකට අරගෙන අන්නේව ටික තව ටිකක් බ්‍රෂ් අප් කරලා දෙනවා. එයාව තව ටිකක් බ්‍රෂ් අප් කරලා දෙනවා. හදලා අපි තමු කට හොඳට හයිය තියෙන කෙනෙක් මහාන වෙනවා. මම එතකොට එයාගෙන් කරන්නේ එයාගේ කට වහන්න උත්සාහ කරන එක නෙමෙයි. මං කියන්නේ කට වහන්න කියලා. මම මේ ඇරෙන කට බන කියන්නේ ඇරවන. අන්න ඒක තමයි උපදේශනය කියන්නේ. එයාට මම කවදාවත් කියන්නේ කට වහන්න කතා කරනවා වැඩි කියලා. මම කරන්නේ ඒ කතා කරන හැම වචනයක්ම බනපදයක් කරන්න එයාට උපදේශනයක් වෙනවා. අන්නේ උපදේශනයේ කෙලවර දක්ෂ ධර්මදේශකයෝ බිහි වෙනවා මිසක් අපේ ආරණ්‍ය වල කවදාවත් පිංගුතුනි ඕගලන්ට ආවොත් බලා ගන්න පුළුවන්. මේ සෙනසුන් වල ඉන්න ස්වාමීන් වහන්සේලා හරිම සතුටින් සිනහ මුසුමුහුණෙන් ඉන්නේ. ඔවුන්ගේ වෙනසක් බාහිරව නේ. නමුත් ආධ්‍යාත්මිකව උන්ට තියෙනවා වෙනසක්. ඒ මොකද ඔවුන් නිවැරදි මඟකට උපදේශනය කරමින් ඉන්න නිසා. මම හිතන්නේ ඔබට පැහැදිලි ඇති උපදේශනය කිරීම සහ නීති පැනවීම කියන්නේ කොහොමද කියලා. අපි තේරුම් ගන්න ඕනේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව. ඒකට තමයි මුල් කෑල්ල කිව්වේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පස්සේ වැටිලා තමයි මේ මුළු සමස්ත ලෝකයම යන්නේ. ඒක ඔබටත් එහෙමයි, ඔබේ දුවටත් එහෙමයි, ඔබේ මිනිබිරාටත් එහෙමයි, මිනිබිරිටත් එහෙමයි, භාර්යාවටත් එහෙමයි. ඒ හැමෝටම තියෙනවා තමන්ගේ ආයතන ටික පිනවා ගැනීමේ අවශ්‍යතාවය, ආශාව. ඒක පස්සේ තමයි මිනිස්සු දුවන්නේ. ඒ නිසා අපි ආශාවට, ඒ අවස්ථාවට hina වෙන්න හොඳ නැහැ. අවශ්‍යතාවයට. අපි අවශ්‍යතාවය පාච්චල් කරන්න හොඳ නැහැ. අපි අවශ්‍යතාවයට ඉඩ දෙන්න ඕනේ. හිතන්න අපිට බල්ලෙක් ඉන්නවා. ඌ දුවගෙන ඇවිල්ලා ඌට කරන්න පුළුවන් දෙකයි. එකක් මගේ ඇඟේ නගින එක අනිත් එක මූණ ලෙවකන. සහ නැට්ටවන්න එක තුනයි. ඒතර අපි ඒක පාච්චල් කරන්න හොඳ නෑ. මේ මම ධම්මවිජය සායනන්සේ මගේ ඇඟ ලෙවකන්න එන්න එපා. උඹ කවුද බල්ලා මගේ ඇඟ ලෙවකන්න කියලා. අපි එයා උපදේශනය කරනවා නම් බල්ලෙක්වත් උපදේශනය කරන්න. ඔයාලා දන්නවද බල්ලෙක් උපදේශනය කරන්න පුළුවන් කියලා? බල්ලෙක් උපදේශනය කරන්න පුළුවන්.
ඕගලන්ට බෑ කවදාවත් බල්ලෙක්ට සිට් කියලා කිව්වම ඉඳ ගන්න පුරුදු කරන්න නිකන්. ඒ කියන්නේ බල්ලට ජීවිත කාලෙම පුරුදු කරත් සිට් කිව්වම ඉඳ ගන්නෑ. සිට් කියනකොට ඉඳ ගන්න බල්ල දැකලා තියෙනවනේ. කොහොමද කරන්නේ? දැන් මනෝපදේශනය කරන එක පැත්තකට දාලා බල්ලෝ ට්‍රේන් කරන විදිය කියලා. කොහොමද කරන්නේ? අපි ගන්නවා මොකක් හරි මාළු කෑල්ල. අපි හිතමුකෝ සොසේජස් කෑල්ලක් ගත්තා කියලා. අරන් තීරු කපනවා. පොඩි මුදු වගේ කෑලි වලට කපනවා. කපලා අපිට පුළුවන් මෙන්න මේ බල්ල ගාවට ගිහලා මේක නහයට ලං කරවලා එතකොට මෙයා දන්නවා අතේ කෑමක් තියෙනවා කියලා. බලන්න මේ උපදේශනීය කියන එක අතේ කෑමක් තියෙනවා. මේ බෞද්ධ උපදේශනීය මම මේ කතා කරන්නේ. හිතත් එක්ක බැඳිච්ච බෞද්ධ උපදේශනීය. ඔන්න දැන් බල්ලා දන්නවා අතේ කෑමක් තියෙනවා දෙන්න තමයි හදන්නේ. අපි මෙයාගේ කනට සුහුරු කරනවා සිට් කියන වචනේ. කියලා අතින් පොඩ්ඩක් කොන්ද පහත් කරලා ඉඳ ගන්න පොසිෂන් එක යාට පුරුදු කරනවා. ඉඳගත්තට පස්සේ කෑල්ලක් දීලා ඔළුව අත ගන්න. ඊට පස්සේ ඊළඟ කෑල්ල යාගේ නහයට තියලා වෙන තැනකට යන්න. ගිහිල්ලා අපි යාට සිට් කියලා 3 පාරක් විතර කියද්දී එයා අර ඉඳ ගන්න ගිහිල්ලා ආපහු නැගිටිනවා. මොකද එයා දන්නවා සිට් කියන වචනේත් එක්ක එයා අර පොසිෂන් එකට ගියාම එයාට සොසේජස් කෑල්ලක් හම්බ වෙනවා කියලා. ඕක ඔබ 4 පාරක් කරොත් ළඟේ ගෙදර බල්ලෙක් ඉන්නවනේ. මම මේ කියන එක බල්ලට කරලා බලන්න වෙන්නේ නැද්ද කියලා. 5 වෙනි පාර සිට් කියද්දි බල්ලා ඉඳ ගන්නවාමයි. සිට් කියද්දි ඉඳ ගන්නවාමයි. මොකද අපි නීතියක් පැනවෙන්නේ නැහැ. අපි යහ උපදේශය කැමති දේ යාගේ නහයට ලං කරලා අපිට ඕනේ දේ අපි යාගෙන් කරගත්තා. ඔන්න ඕක පිංගුතුනි හරි වැදගත්. එතකොට ඔය වගේ අපිට මේ ලෝකයක් උපදේශනය කරද්දී අපි පළවෙනි දේ තමයි එයාලගේ අවශ්‍යතා එයාලගේ දුර්වලතා අපි විහිළුවකට ගන්න හොඳ නැහැ. ඔන්න ඕක හොඳට මතක තියාගන්න. මේ ලෝකෙ මිනිස්සුන්ට විවිධ අවශ්‍යතා. අපි අසුචි වලට කැමති නැතුණාට ඌරු අසුචි වලට කැමති. සමහර කළු අයට කැමති, සමහර සුදු අයට කැමති. සමහර උස අයට කැමති, සමහර කොට අයට කැමති. සමහර කෙට්ටු අයට කැමති, සමහර මහත අයට කැමති. සමහර කළු කාර්යයකට කැමති, සමහර සුදු කාර්යයකට කැමති. ඔය අතරතුර අපිට පේනවා රතු කාර් පදින අය. ඔය අතර අපිට පේනවා නිල් කාර් පදින. අපිට බෑ අප්පු අර මස්කඩේ වගේ කාර් එකක් අරන් කියලා hina වෙන්න. එතකොට කොහොමද අපි උපදේශකවරුනි? අපි තේරුම් ගන්න ඕනේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් විවිධයි, විෂමයි. අතරම ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ ජේ.බී. වොට්සන් මහත්මයාගේ න්‍යාය නේද දැන් කිව්වේ කියලා. නෑ මේ බුදුරජාණන් වහන්සේ මේන් 2500කට කලින් උන්වහන්සේ කියපු ටික මේ. පස්සේ දොස්තරලා මේක වැඩි දියුණු කරගන්න නැති. නමුත් මේ මම කියන කතාව කෙලින්ම බැඳින්නේ බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටකයට. මේ කතා කරන්නේ බෞද්ධ මනෝපදේශ. ඒතර අපි තේරුම් ගත යුතුයි මිනිස්සුන්ගේ අවශ්‍යතා විවිධයි, විෂමයි. අපි ඒවට උදව් කළ යුත්තේ ඒගොල්ලන්ගේ ෆ්ලෝ එකේ යන්න දීලා. එහෙම නැතුව අපිට බෑ එකකින් කඩලා ගන්න. මං හිතනවා ඔබට මේක තේරෙනවා ඇති කියලා. හොඳයි. ඕක තමයි මට ඇත්තටම කියලා දෙන්න උවමනාව. මොකක්ද? එක අපි සාරාංශගත කරමු පොඩ්ඩක් කතා කරපුවා. එක මිනිස්සු Tamanගේ හිතට වසඟ වෙලා හිතේ තියෙන දේවල් කරන්න තමයි දඟලන්නේ. ඒතර ඒව තමයි මේ මිනිස්සුන්ට ප්‍රශ්න දෙකයි. එකක් කැමති දේ කොහොමද ලබා ගන්න, අනිත අකමැති දේවල් දුරු කරන්නේ කොහොමද? අපිට උපදේශනය කරන්න තියෙන ඔච්චරයි. කැමති දේවල් ලබා ගන්න අයට ඒකයි, අකමැති දේවල් දුරු කරගන්න ඕන අයට ඒකයි. එතකොට ඒකෙදි අපිට බෑ කවදාවත් මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට hina වෙන්න. ඒවා සමච්චලයකට ලක් කරන්න, ඒවා මෝඩ වැඩ කියලා හිතන්න. අපිට පුළුවන් ඒගොල්ලෝ උපදේශනය කරන්න විතර. දැන් ඔයගොල්ලෝ දැක්කද පහුගිය දවසක දැන් ලංකාවේ තියෙනවනේ පොඩි අරගලයක් ඔන්න ඕක ප්‍රායෝගික උපමාවක්. හරිද? මම ඒ නිසා ඒක ගේන්නේ. ප්‍රායෝගික උපමාවක් අරගලයක් තියෙනවා. දැන් ඔය අරගලයේ අවසාන කෙලවර මම දන්නේ මිනිස්සුන්ට පේනවාද කියලා අපි දන්නවනේ. අපි දන්නවා. මේක 2002 3 4 ඉඳන් මම ඔයගලන්ට කතාවක් කියන්නේ. මේ උපදේශනය කියන කොහොමද අපි ස්වාමීන් විදියට කරන්න කියන එක හොයාගන්න. දැන් මේ ලංකාවේ තියෙන ව්‍යවස්ථාවට අත තියන්න දඟලන බාහිර රටවල් වල බලවේගයන් වලට යටත් වෙලානේ ඔය අරගලයන් නිර්මාණය වෙන්නේ. ඔහොම අරගල නිර්මාණය වෙන්නෙත් ඌමනාවට. ඔයා යන්නෙත් ඌමනාවට ඔක්කොම ඌමනාවට. දැන් අපේ යුතුයකම මොකද? මම හිතනවා ඔයගොල්ලෝ මේ ගැන කතිකාවතක් ඇති කරගත්තා. මට දා එන්න බැරි වුණා.
අපේ යුතුයකම මොකද්ද? අපි හිතන්න හොඳ නෑ ජනතාව හරි පාලකයෝ හරි කියලා දෙපැත්තක් අපිට නෑ. හරිද? මොකද දැන් හිතන්න එදා අර පහුගිය දවසක රණ්ඩුවක් වුණා. එතකොට ඒකට ගහපු මිනිස්සු සත්තු නම් ඒ ගහලා කොපිත වෙලා කියලා ගිනි තිබ්බ මිනිස්සුත් සත්තු වෙන්න එපා. ඒත් අපිට බෑ මේක හරි වැරද්ද නිර්ණය කරන්න. ඔයගොල්ලෝ කවදාවත් ඒ මනසින් නම් මේක කරන්න යන්න එපා පුතේ. මේක හරි භයානකයි. මොකද ඒකට කියන්නේ අගතියට යනවා. අගතියට යනවා. තමන් කැමති කෙනා මැත්තේ අගතියකට යනවා. ඡන්දයෙන් අගතියකට යනවා. ද්වේෂයෙන් අගතියකට තමන්ගේ අකමැති කෙනා ගැන ද්වේෂයෙන් අගතියකට යනවා. බයෙන් අගතියකට යනවා. අන්න ඒකට කියනවා සතර අගති. මෝහයෙන් අගතියට යන්න පුළුවන්. ඡන්ද, ද්වේෂා, බය, මෝහ. ඡන්දා, දෝසා, බය, මෝහ. සතර අගති. ඒතර අපි කල යුත්තේ ඔන්න ඔය ක්‍රමවේදය කෙලින් කරන ෆ්ලෝ එකට උදව් කරන. ඔන්න ඕක තමයි උපදේශකවරුන්ගේ යුතුයකම. එතකොට දැන් අර එක එක සංගම්, හරිද, ගුරුවරු, වෛද්‍යවරු මේ කිසිම කෙනෙක් මගේ පිංගුතුනි මෙන්න මේ හරි කතාව තේරුම් ගන්න. ඒගොල්ලෝ යන්නේ මේක නීතියකින් වෙනස් කරන්න. නැහැ. මේ ප්‍රශ්නේ ඇදිච්ච නිසා මම මේක කතා කරන්න. ඕගොල්ලෝ දැන් හිතන්නේ අපේ රටට විකල්පයක් ඕනේ කියලා. මොකද්ද අපේ රටට ගේන්න පුළුවන් විකල්පය? ඇත්තටම විකල්පය කියන වචනය වැරදි. විකල්පයක් නෙමෙයි. අපේ රටේ හරියට මාර්ග නීති ටික තියෙනවනේ. අපේ රටේ හරි තැන්වල සිග්නල් දාලා තියෙනවනේ. අපේ රටේ හරියට බෝඩ් දාලා ඉරි ඇඳලා තියෙනවනේ. එතකොට කවුරු හරි කෙනෙක් ඉර කපනවා නම් ඒක මාර්ග නීතියේ ප්‍රශ්නයක්ද රියදුරාගේ ප්‍රශ්නයක්ද? අන්න අපි තේරුම් ගන්න ඕනි තැන. එතකොට විකල්පය තමයි කෙලින් වීම. හරි තැනට ගෙනේ. එන්නේ ෆ්ලෝ එක හදන්නයි අපි උදව්. ඕක තමයි පිටුතුනි. ලෝකය චේන්ජ් වෙන්න ඕනි තැන. අන්න අපි කල යුත්තේ වෙන විකල්පයක් සෙවීම නෙමෙයි. හොඳට තේරුම් ගන්න. මේක තමයි මේ පහුගිය දවස් ටිකේම මම පිටන්නේ විවිධ දේ අර මගේ අනිත් channel එක හරහා මම මිනිස්සුන්ව අපි දැනුවත් කරා. හැබැයි මේ මිනිස්සු උපදේශනීය වෙන්න තරම්වත් සුදුසු මනසක නැහැ. එතකොට ඉතින් කම්මං දැල්හන් කිංති කරෝවිනි කර්මයේ දැඩි මම මොනා කරන්නද කියලා අතෑරලා දාන්න. හැබැයි අපි හැම තිස්සෙම අපි සමස්තයක් ගොඩාක් අය එකතු වෙලා කරන්න ඕනේ. නිවැරදි ෆ්ලෝ එකකට ගෙනෙන්න ඔයගලට උපමාවක් කියලා මේක ඉවර කරා. එක දවසක් කෝච්චි එක මිනිහෙක් සිගරට් එකක් බිව්වා. ඔකට එක මිනිහෙක් නැගලා එරෙහි වුණා. උඹ කොහොමද මේක සිගරට් බොන්නේ කියලා අර මිනිස්සයා ඒ මිනිස්සට පෙරලා ගැහුවා. පහුවෙන්ද ඒ මිනිස්සයා තව 7 දෙනෙක්ව එකතු කරගෙන ඔය කෝච්චියටම නැගලා අර මුදුන් බැටි බිබී ඉන්න කෙනාට වෙන විදිහකින් ඕක කිව්වා. 7 දෙනාම එහෙම කිව්වා. එක්කෙනෙක් නෙමෙයි දැන් 7 දෙනාම කිව්වා. මෙහෙමයි මේකේ ඔයා සිගරට් බොනකොට මල්ලි අපි අපහසුතාවයටපත් වෙනවනේ. ඒ නිසා ඒක සුදුසු නෑනේ. එක්කෙනෙක් නෙමෙයි 7 දෙනෙක්ම කිව්වා. දැන් අරයා දුම් බැටිය නිවාගෙන ගියා. අන්න උපදේශනය. සමස්ත සමාජයක් නිවැරදි උපදේශනයක ඉන්නවා නම් රටේ නායකයා, රටේ පාලකයා ඉඳන් හැම තැනකටම අද මේ ලෝකයේ පින්වතුනි හරිම නපුරු නරක තැනක් බවට පත් වෙලා ඉවරයි. ඒත් අපිට උපදේශනය කරන්න ලැබිලා තියෙන නරක නපුරු මිනිස්සුන් අස්වාභාවික මිනිස්සුන්. ස්වභාවිකයි නෙමෙයි, අස්වාභාවිකයි. අතීතේ ආපහු ලියවිලා මිනිස්සු මෘග සංඥා සහිතව පහළ වෙනවා. ඒතකොට ඕගොල්ලෝ නීති දාන්නේ අනේකින් වෙන්නේ මේ ලෝකයේ තවත් අච්චාරුවක් වෙන එක. ඒ නිසා අපි උපරිම උත්සාහ කරන්න ඕනේ මේ ලෝකෙම නිවැරදි දිශානතියකට ෆ්ලෝ එකකට ගෙනියන්න උන් හරියට උපදේශනය කරන්න. ඒතර උන්ගේ අවශ්‍යතාව විශ්ම ඒවට hina වෙන්නේ නැතුව අර දරුවගේ පිගාන හොදන කතාව. මං කිය අපේ තාත්තගේ පැන් වීදුරුව බොන කතාව. හරි ඊළඟට දරුවගේ අනියම් සම්බන්ධතාවයකට අපි හැසිරෙන්න ඕන විදිය. ඒකම අනිත් හැම දෙයකටම ඇප්ලයි කරන්න. කියන්නේ හේතු සකස් කරන්න ඵලය ගැලවිලා විසික් වෙන්න. හේතු සකස් කරන්න ඵලය ගැලවිලා විසික් වෙන්න. ඒක හරි ලස්සනයි. ඒක හරි ලස්සනයි. ඕගොල්ලන්ගේ ගෙදර ඕක හදාගන්නේ නැතුව ඕගොල්ලන්ගේ ගෙදර ඉස්සරහා තියෙන අපිට ඕගොල්ලන්ගේ ගෙදර ඉස්සරහා තියෙන ලයිට් කනුව රජේ ලයිට් එකක් තියෙනවා. ඕක උදේ ඉඳන් රෑ වෙනකම් පත් වෙනවා නම් ඕගොල්ලන්ට බැයි නම් කොසු පොල්ලකට ඇණයක් දාලා ඕක උදේට නිවලා හවසට දාන්න. ඔගොල්ලෝ රටේ විදුලි අර්බුදය ගැන කතා කරන්න යන්න එපා. මුලින්ම ගෙදර ඉස්සරහා තියෙන ලයිට් කනුවේ ලයිට් එක නිවන්න පුරුදු වෙන්න. ඒ වගේ ඕගොල්ලෝ හරියට මේ උපදේශනීය වෙන හැටි කරන හැටි දැනගෙන නැත්නම් ඕගොල්ලන්ගේ ගෙදර ලයිට් එක දාලා තියෙද්දි ඕගොල්ලෝ කොහොමද පාරේ ගිහිල්ලා
අර්බුදයක් ගැන කතා කරන්නේ. අන්න ඒක හරි වටිනවා. අපේ තාත්තා මට ඒක ඉගැන්නුවා. මේ ඔබට ඒකයි කියන්නේ ඒවා ඉගෙනුව ඉස්කෝලෙන් නෙමෙයි. අපි ගාල ඉස්සර තිබ්බ ලයිට් කණු 3ක ලයිට් තාත්තා කොසු පොල්ලකට ඇණයක් ගහලා මගේ අතේ ඕක හවසට යවනවා දාලා එන්න උදේට යවනවා ඕෆ් කරලා එන්න ඉස්කෝලේ යන්න කලින්. ඕක මම අවුරුදු ගාණක් කරලා කොච්චර පුරුදුයිද කියනවනම් අදත් නිකරුණේ ලයිට් එක කොහි දාලා තිබ්බත් මගේ ආරණ්‍යක නෙමෙයි. මම නවතින ගෙදරක ගියත් පින්වතුනි. ගෙදර ඔක්කොම නිදා ගන්නකම් ඉඳලා අන්තිමට දොරක් ලොක් කරලා වැඩිපුර තියෙන ලයිට් ටිකත් නිවලා තමයි අපි ඇඳට ගිහලා සැතපෙන්නේ. ගතනි ඔන්න පළවෙනියටම අපි හික්මිලා අනතුරුව තමයි අපිට අනිත් අය හික්මන්න පුළුවන්. මම හිතන ඔබට මම මේ කියන කතාව තේරෙන්නේ නැති කියලා. ඉතින් ඒසා නිවැරදි උපදේශකයෙකු විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා. මිනිස්සු හරියට හික්මවන්න. ඒ හික්මවීම පිණිස ඔබට මේ කියපු කතාව හොඳට තේරෙයි කියලා මම හිතනවා. ඉතින් මේවම ඇති. මට මතකයි අපේ පින්වත් අක්කා පළවෙනි දේශනාවෙන් පස්සේ මට මෙසේජ් එකක් දාලා තිබ්බා ස්වාමීනි මේ අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙනවා නම් මොනවාද මේකේ කරන්න බැරි අනිත් ඒවා කොච්චර මේක ඉස්සේ පොඩිද කියලා අපිට හිතනවා කියලා මෙසේජ් එකක් දාලා තිබ්බා. ඇත්තටම මම බටහිර මනෝවිද්‍යාව ඉගෙනගෙන නැහැනේ. මම බටහිර මනෝවිද්‍යාව විෂයක් විදිහට හදාarලා නැහැ. සාමාන්‍යයෙන් දත යුතු දේවල් ටික දන්නවා. හැබැයි බෞද්ධ මනෝවිද්‍යාව සිතක් පාසා ඇති වෙලා යන ඔයගලගේ හැම හිතවිල්ලක්ම බෙදලා දක්වන්න අපිට පුළුවන්. ඔයගොල්ලෝ හිතන හැම හිතකම ඔයගලන්ට හිතෙන හැම දෙයකම සංප්‍රයෝග වෙලා තියෙන චෛතසික මොනවද කියලා අපිට කියන්න. ඔයගලන්ට ආදරයක් ඇති වුණා නම් ඒ ආදරයත් එක්ක ඔයගලන්ට පේන්නේ නැති අනිත් දේවල් මොනවද ඒකට එකතු වෙලා තියෙන කියලා අපිට කියන්න පුළුවන්. ඔයගලන්ට ලෝභයක් ඇති වුණ මේ ද්වේෂයක් ඇති වුණා නම් ඒකත් එක්ක මොනවද සංප්‍රයුක්ත වෙලා තියෙන කියලා අපිට කියන්න පුළුවන්. මානයද, ඉච්ඡාවද, මච්චරියද ඔක්කොම අපිට කියන්න පුළුවන්. අන්න ඒක තමයි බෞද්ධ මනෝවිද්‍යාවේ තියෙන කෙලවර. නිසා මේක ගැඹුරු විෂයක්. මම හිතනවා අපිට තව ටික දවසයි මේකේ මේ බේසික් ලෙවල් එක තියෙන්නේ. අපි ඊළඟ ලෙවල් එකේදී අනිවාර්යෙන් මේ අභිධර්මයේ ටිකක් චිත්ත චෛතසික පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරලා මිනිස්සුන්ගේ සිතක් පාසා මොනවද ඇති වෙන්නේ, කොහොමද ඇති වෙන්නේ, කොහොමද පාලනය කරන්නේ, කොහොමද නවත්තන්නේ කියලා ඉගෙන ගමු. ඉතින් අපිට තව දේශනා එකක් දෙකක් ඉතුරු වෙලා ඇති. ඒ දේශනාවල් වලදී ඔබට ඊළඟ සතිය මම බලාපොරොත්තු වෙනවා වයිට් බෝඩ් එක හරි දාලා තව කරුණු ටිකක් ගන්න. අද මේක විශේෂ දේශනාවක්, කරුණු එකතු කිරීමක් නෙමෙයි, උපදේශනීය කරන හැටි. ඔය ඔක්කොම දැනගෙන හරියට උපදේශනීය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ උපදේශන උපමා මගින් බෞද්ධ භික්ෂුවගේ උපදේශන ක්‍රමවේද මගින් ඔබට දැක්වීම සිද්ධ කරනවා. සතර අගති තව ටිකක් පැහැදිලි කරන්න සොයින්හස කියලා දක්වලා තියෙනවා. සතර අගති කියන්නේ මේ ඡන්දය කියන්නේ කැමැත්ත, ද්වේෂය කියන්නේ තරහව, බය කියන්නේ බිය. ඉතින් අපි හිතමුකෝ ඕගොල්ලෝ උසාවියක නඩුකාරයෙක් වෙලා පැමිණිලිකාරයෙක් එනවා, පැමිණිලිකාරියෝ දෙන්නෙක් එනවා රණ්ඩුවක් වෙලා. අපිට එක කෙල්ලෙක්ව ඕගොල්ලෝ අඳුරනවා. පරණ යාළු වෙලා හිටිය කෙල්ලෙක් කියලා හිතන්නකෝ. දැන් ජජ් කෙනා පිරිමිනා. එතකොට ඕගලන්ගේ තීරණේ නිකම්ම බර වෙනවා අර යාළු වෙලා හිටපු කෙනාව බේරන්න. අන්න ඒකට කියනවා ඡන්දය. කැමැත්ත නිසා අගතියට ගියා. එතකොට අපි හිතමුකෝ ආපු දෙන්නකින් එක්කෙනෙක් ඕගලන්ට හතුරුකමක් කරලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? එයාත් එක්ක තියෙන ද්වේෂය නිසා එයාට දිරව ගන්න බැරි දඬුවමක් දෙන්න පුළුවන්. ඒකට කියන්නේ ද්වේෂෙන් අගතියට ගියා කියලා. අපි හිතමුකෝ ඔය පැමිණිලිකාරයෝ දෙන්නකින් එනවා ඡන්දේ. ඔයගොල්ලෝ දන්නවා මෙයාට විරුද්ධව මොන හරි කියලා මට පාරේ බහැලවත් යන්න බැරි වෙයි කියලා. ඒකට කියනවා බය. බයෙන් අගතියට ගිහිල්ලා තීන්දුව දෙනවා. ඡන්දෙන් අගතියට මෝහය කියලා කියන්නේ මුලාව නිසා. මුලාව කියලා කියන්නේ ඒක ලොකු කතාවක්. මේ මුලාවෙන් අගතියකට ගිහිල්ලා ඒක අපි පස්සේ මින්සරි ඉගෙන ගමු. ඩිසිෂන් හදන එකට කියනවා මෝහයෙන් අගතියට යෑම කියලා. මම හිතන අපේ කාල වේලාවත් ඉක්මලා ගිහිල්ලා තියෙන්නේ. අද ගොඩක් වෙලා කොහොමත් රැඳෙන්නෙත් නැහැ. ඔබට තව මොන හරි ගැටලු තියෙනවා නම් මම ඒ ටිකට උත්තර දෙන්න. මම හිතන්නේ ඔබට තේරෙනවා ඇති. මොකක්ද මේ උපදේශන කෘත්‍ය කොහොමද අපි කරන්න ඕනේ? අපි කාවද තේරුම් ගත යුත්තේ? අපි අපිව තේරුම් ගත යුත්තේ කොහොමද? අපි කොහොමද මේ වැඩ ඉස්සරහට කරන් යන්නේ කියලා. එහෙනම් අපි යක්කේ අදට වැඩසටහන අවසන් කරමු. අද දවසේ මේ උපදේශනය කරන්නේ කොයි ආකාරයෙන්ද කියන්නේ කොහොමද කළ යුත්තේ, ඇයිද කළ යුත්තේ කියන එක සම්බන්ධව තමයි ඔබට විස්තර කරන්න උවමනා වුණේ. මම හිතනවා ඔබට හොඳ අවබෝධයක් එන්නේ නැති.
මම වැඩි මේකේ කතා වස්තු අරගෙන කාලේ නාස්ති කරන්නේ නැතුව කෙලින්ම කාරණාව කියලා දෙන්නේ. ඔබට කාරණා විතරක් වැටීම මට ප්‍රමාණවත් නිසා අපි ඊළඟ වැඩසටහන් දෙකේදී මේ ඔක්කොම එකට එකතු කරලා මේක උමනයි ඔයගොල්ලන්ට ඊළඟ වැඩසටහනට. හරිද? මේක ඔළුවේ තියාගෙන තමයි අපි ඊළඟ වැඩසටහනට යන්නේ. මේක ඔළුවේ තියාගෙන අපි යනවා ඊළඟ වැඩසටහනට. එතකොට මේ කරුණ උපයෝගී කරගෙන කොහොමද උපදේශනය කරන්න කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා ඉතින් මෙතන. පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් සමාව අවසර ප්‍රාර්ථනා කරනවා. කොමක් හෝ වැරදි වචනයක් ඔබ වහන්සේලාට වෙනුවෙන් පිට වුණා නම් ඔබ වහන්සේලාට පැවිදි සිටින සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මයේ සෝසියම අවබෝධ කරගෙන තුන් නිවනින් නිවෙන්නට සියලුම කුසල් සංස්කාරයෝ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් එන වදර නවතිනම් හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.